දරුවනි දැන් බලමු අපි මේ ගැටලුවට යමු වෙලා. කියවන්න බලන්න ගන්න. A හා B කුට්ටි දෙකේ ස්කන්ධ පිළිවෙලින් 10 කිලෝග්‍රෑම් හා 5 කිලෝග්‍රෑම් වේ. සුමට කොප්පියක් උඩින් නොයදර තන්තුවකින් A හා B ආකර ඇත. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ සම්පූර්ණම තියෙන්නේ එක තන්තුවක්. A මේසය හා සීමාකාරී A හා මේසය අතර මෙන්න මේ දෙන අතර සීමාකාරී ඝර්ෂණ සංගුණකය 0.2 නම් සර්පණය වැළැක්වීම සඳහා A මත තැබිය යුතු අවම ස්කන්ධය. හරි. දැන් මෙහෙම තියෙනවා. අපි ඉස්සල්ලා බලමු මෙන්න මෙහෙම දෙයක්. හරිද? දැන් අපිට ඔන්න මේ වගේ ගැටලුවක් තියෙනවා. ඔය ගාට එන්න ඉස්සලා මෙන්න මෙහෙම බලන්නකෝ. දැන් ඔය ගණන් හැදිලා තියෙන මෙන්න මෙහෙම පුතේ ඈ. අපි ගත්තොත් හරි. මෙන්න මෙහෙම තන්තුවක් ගිහිල්ලා තියෙනවා. නිකන් හිතන්න මෙහෙම වස්තුවක් එල්ලෙනවා. මේ පැත්තේ මෙහෙම වස්තුවක් තියෙනවා. අපි හිතමු මේක 30 කිලෝග්‍රෑම් වගේ. මේක හිතමු 20 කිලෝග්‍රෑම් වගේ. මේක මියුකේ අපි හිතමු 0.5ක් වගේ කියලා. මට හිතන්න මෙන්න මේ වගේ දීලා තියෙනවා. මේ පද්ධතිය චලනය වෙනවා නම් මොකද වෙන්නේ? මෙන්න මේක මේ පද්ධතිය චලනය වෙනවා නම් මොකද වෙන්නේ? චලනය වෙනවා නම් මොකද වෙන්නේ? රයිට්. අපිට හැකියාව තියෙනවා මේක ඉස්සලා අපි හිතනවා මේ පද්ධතිය චලනය වෙනවා කියලා. චලනය වෙනවා නම් මොකද වෙන්නේ? මම මෙන්න මෙයාගේ ආතතිරික ලකුණු කරනවා පුතේ. දැන් මේ කප්පියක් කරහා තන්තුවක් ගියාම මේ ඕනෑම ස්ථානයක ආතති සමානයි. මේ ඕනෑම ස්ථානයක ආතති සමානයි. මේක කිලෝග්‍රෑම් 30යි නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා 300යි නිව්ටන්. මේක 200යි නිව්ටන්. මේක R. මේක Fs. අපි FK. චලනය වෙනවා නම් ඝර්ෂණය FK නේ. චලනය වෙනවා නම් ඝර්ෂණය FK වෙනවා. එතකොට මට කරන්න පුළුවන් වැඩක් තමයි මෙතන කප්පිය ගැලෙව්වා. දැන් මම ඔබට මේ චුට්ටක් සිහි ගන්නවන්නේ. මේ වගේ ගානකට එන්ටර් වෙන විදිහ. කප්පියට ළඟම තියෙන ආතතිය අපි මකලා දැම්මා.
ඒ වගේ මෙන්න මේ වගේ වැඩකුත් නැහැ. දැන් මේ වස්තුව චලනය වන දිශාවට විරුද්ධ පැත්තේ හටගත්ත ඝර්ෂණ බලය. දැන් මෙන්න මෙයා ගත්තොත් එහෙම මෙන්න මෙයා පල්ලෙහාට චලනය වුණා. චලනය වන පැත්තට මන් දානවා F සමානයි m. ඒ වගේම මේ වස්තුව මේ පැත්තට චලනය වෙනවා F සමානයි m. හරි. එතන අපි ගත්තොත් එහෙම මට මේක ලියන්න පුළුවන්. මේක ධන බලයක්, මේක ඍණ බලයක්. 300 ඍණ t සමානයි 30 මේ. මේකට මම f සමානයි m දාලා මේක ධන බලය, මේක ඍණ බලය. 300 ඍණ t සමානයි 30. ඒ වගේම මම මේක ගත්තොත් එහෙම මේක පළවෙනි සමීකරණය. දැන් මේක මේ පැත්තට චලනය වුණාට මේ වස්තුව මෙන්න මේ ආර්ග්‍ය දිශාවට හෝ මෙන්න මේ දිශාවන් දෙකේ එකකටවත් චලනය වෙන්නේ නැහැ. මේක මේ පැත්තට චලනය වුණාට මේක මේ පැත්තට චලනය වෙන්නේ නැහැ. චලනය වෙද්දී ධන බලය වෙන්නේ චලනය වඩ පැත්ත, ඍණ බලය වෙන්නේ විරුද්ධ පැත්ත. හැබැයි චලනය නොවෙද්දී මොකද වෙන්නේ? චලනය නොවෙද්දී මේක මොකද වෙන්නේ? y ධන බලයක්, මේක y ඍණ බලයක්. මේක y ධන බලයක්, මේක y ඍණ බලයක්. හරි. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ r කියන්නේ y ධන බලයක්, 200 කියන්නේ y ඍණ බලයක්. r ඍණ 200 200 සමානයි 0යි, r සමානයි 200යි නිව්ටන්. r සමානයි 200යි නිව්ටන්. r ඍණ 200 සමානයි 0යි, r සමානයි 200යි නිව්ටන්. ඊට පස්සේ මොකද වෙන්නේ? රයිට්. මෙන්න මේ t කියන කෙනා ධන බලයක්. මේක මේ දැන් මේ වස්තුව t ගේ පැත්තට චලනය වෙනවා. මේක විරුද්ධ පැත්ත. එතකොට මට මෙන්න මේ වස්තුවට F සමානයි m දාන්න පුළුවන්. මේ වස්තුවට F සමානයි m දාන්න පුළුවන් චලනය වන පැත්තට. එහෙනම් මම 20 kg ට මම මේ චලනය වන දිශාව මේ පැත්තට F සමානයි m දානවා. එතකොට මොකද වෙන්නේ? මේක ධන t, මේක ඍණ fk. මේ චලනය වන පැත්තට තියෙන බලය මේ ධන t ඍණ fk සමානයි me. m කියන්නේ ස්කන්ධය 20යි. එහෙනම් මට fk හොයා ගන්න පුළුවන්. මෙතනින් මේ ගණන් ඔක්කොම හදපුවා මම මේ ඔබට යන්තම් මතක් කරගෙන යන්නේ මේ ගානට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක. මට mu k ගියගේ 0.5 කියලා දීලා තියෙනවා. r ගියගේ 200යි. fk එන fk සමානයි c/i නිව්ටන්. fk සමානයි c/i නිව්ටන්. t ඍණ 100 සමානයි 20යි මේක දෙවෙනි සමීකරණය. හරිද? එතකොට මට මේ සමීකරණ දෙක විසඳලා 300 ඍණ t සමානයි 30යි. 300 ඍණ t සමානයි 30යි. මේක එක දෙවෙනි සමීකරණය. t ඍණ 100 සමානයි 20යි. තුන්සිය ඍණ t සමානයි 30යි. t ඍණ 100 සමානයි 20යි.
එහෙනම් මට මේ සමීකරණ දෙක විසඳලා A සහ T ගේ දෙන්නගේ අගයන් හොයාගන්න පුළුවන්. මට පළවෙනි කේස් එක ඔන්න 1 බෙදන්න 2කින් මේක එක ක්‍රමයක්. එහෙම නැත්නම් මට පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරන්න. මේක දෙවෙනි විදිය. මට මේ ආකාර දෙකට මේ සමීකරණ දෙක විසඳලා A සහ T ගන්න පුළුවන්. මේක චලනය වෙනවා නම්. පැහැදිලිද පුතේ? මේ චලනය වෙනවා නම්. හරිද? හරි. අපි ගත්තොත් එහෙම බලන්න මේක 10 කිලෝග්‍රෑම් මේක 5 කිලෝග්‍රෑම්. සුමට කප්පියක් උඩින් නොයදෙන තන්තුවකින් A හා B ආකර ඇත. A හා මේසය අතර සීමාකාරී සංග්‍රහයක 0.2ක් නම් සර්පණය වැළැක්වීම සඳහා A මත තැබිය යුතු අවම ස්කන්ධය. හරි. දැන් බලමු මේ. right. සර්පණය වැළැක්වීම සඳහා. හරි. දැන් මම ඉස්සරහ වලට කියලා දුන්නේ මේ වස්තුවක් චලනය වෙනවා නම්. දැන් කියන්නේ මේ සර්පණය වැළැක්වීම සඳහා. හරි. හරි බලමු අපි. දැන් මේක 10යි මේක 5යි. පහයි 10යි. දහය කිලෝග්‍රෑම්. එතකොට මෙයාගේ ආතති ක්‍රියාත්මක වෙනවා මේ ආකාරයට. බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට. මේ වගේ වස්තුවක් ගත්තොත් බර ක්‍රියාත්මක වෙනවා පල්ලෙහාට. ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි නම් බර ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි නම් බර 50යි නිව්ටන්. දැන් මෙන්න මෙයාගේ ආතතිය ගත්තොත් දරුවනේ මෙයාගේ ආතතිය T වෙනවා. ඒ වගේ මෙතන ආතතිය TT වෙනවා. කප්පිය කරහා යන ඕනෑම තන්තුවක ආතතිය දරුවනේ කීයද වෙන්නේ? මේ කප්පිය කරහා යන ඕනෑම තන්තුවක ආතතිය සමාන වෙනවා. එහෙනම් මේ කප්පිය හරහා ගමන් කරන මේ තන්තුවේ සෑම ස්ථානයකම ආතතිය සමානයි. මෙතන කිලෝග්‍රෑම් 10යි. මෙතන කිලෝග්‍රෑම් 10යි නම් මේක 100යි නිව්ටන්. මෙතන R
දැන් මේ වස්තුව මේ පැත්තට චලනය වෙන්න හදනවා. එහෙනම් මීට විරුද්ධ දිශාවේ නැට්ටේ ක්‍රියාත්මක වෙනවා ඝර්ෂණය. මේ කෙලවරේ. දැන් මේක අපිට කියනවා right. මේසය හා right. ඒ හා මේසය අතර සීමාකාරී සංගුණකයේ ඝර්ෂණ සංගුණකය 0.2 නම් සර්පණය වැළැක්වීම සඳහා ඒ මත තැබිය යුතු අවම ස්කන්ධය. පුතේ දැන් මේක චලනය වෙන එක යන්තම් නවත්තන්න. හරි? ඒ කියන්නේ මේක චලනය වෙන එක නවත්තන්න. ඒ කියන්නේ චලනය වෙන එක නවත්තන්න අවම වශයෙන් මෙයාට දෙන්න ඕනේ. අවම වශයෙන් දෙන්න ඕනේ කොච්චරද? Fs සීමාකාරී අගය. සීමාකාරී අගය. එවනම් ඒ සඳහා මෙතන අපි මොකද්ද තියන්නේ? හරි. මෙතන තියෙනවා. මේකේ හරි Fs සීමාකාරී අගය. පැහැදිලිද? right. මෙතන මේක Fs සීමාකාරී අගයක්. පැහැදිලිද? හරි. එතකොට දැන් මම ගත්තොත් එහෙම. දැන් මෙන්න මෙහෙම එකක් තියලා මේක නවත්තන්න හදන්නේ. හරි. දැන් මම ගත්තොත් මේක තමයි මෙයාගේ ඇටවුම. හරි. දැන් මෙතන බලන්නකෝ. මෙහෙම එකක් නවත්තලා තියෙනවා. හරි. දැන් මම ගත්තොත් එහෙම දැන් මේක සමතුලිතයි. සීමාකාරී අවස්ථාවේ තියෙන්නේ. සීමාකාරී අවස්ථාවේ තියෙන නිසා මම මෙන්න මේ කප්පිය ගලවනවා. මේ කප්පිය ගලවනවා මෙහෙම. ගලවනවා. එතකොට මෙන්න මෙයාගේ මේක චලනය වෙන්නේ නැහැ. චලනය නොවන නිසා මේකේ මේ t අකය y ධනාංකයක්. මේක 5යි කියන 50 කියන්නේ y ඍණාංකයක්. t අගය කියන්නේ y ධනාංකයක්. මේ 50 කියන්නේ y ඍණාංකයක්. එහෙමනම් මේ දෙන්නගේ බල දෙකේ එකතුව සමාන වෙන්න ඕන බිඳුවට. චලනය වෙන්නේ නැත්නම් y ධන සහ y ඍණ බල සමාන වෙනවා බිඳුවට. චලනය වෙනවා නම් චලනය වන දිශාවට F සමානයි ma දානවා. චලනය වන දිශාව ධන දිශාවක් වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් මේක y ධන මේක ඍණ වෙනවා. මට ලියන්න පුළුවන් t ඍණ 50 සමානයි බිඳුවයි t සමානයි 50යි නිව්ටන්. t ඍණ 50 සමානයි. එතකොට දැන් මෙතන චලනය වෙන්නේ නැත්තම් දැන් මේ පැත්තෙන් අදිනවා මේ. දැන් t ගියාගේ අපි හෙව්වා 50කින්. දැන් මෙයා x ධන බලය. මෙයා x ගේ ධන දිශාවට අදිනවා නිව්ටන් 50කින් පුතේ. මෙයා x ගේ ධන දිශාවට අදිනවා නිව්ටන් 50කින්. මේ පැත්ත ඍණාංගයක්. මේක x ඍණාංගයක්. මේක අදිනවා නිව්ටන් 50කින් මේ පැත්තට. මෙයා අදිනවා මේ පැත්තට Fs අකයකින්. එතකොට අපිට ලියන්න පුළුවන් t ඍණ මම මෙන්න මෙයාගේ සමතුලිතතාව ගත්තා. t ඍණ Fs සීමාකාරී සමානයි බිඳුවයි. හේතුව මේක චලනය වෙන්නේ නැතුව තියෙනවා නම් පුතේ මේ පැත්තට තියෙන මේ x ධන බලයයි මේ x ඍණ බලය එකතුව ශුන්‍ය වෙන්න ඕනේ. පැහැදිලිද? ශුන්‍ය වෙන්න ඕනේ. එhmenan t ගියාගේ අපි දන්නවා කීයද? 50යි. 50 ඍණ Fs සීමාකාරී සමානයි බිඳුවයි. Fs සීමාකාරී සමානයි 50යි. හරි.
Fs සීමාකාරී. ඇයි යන්තමින් නවත්තන්න නම් අපි දෙන්න ඕනේ Fs සීමාකාරී අගය. සීමාකාරී අගය කියන්නේ චලනය වෙන්න ඉතාම ආසන්න. හැබැයි චලනය වෙන්නේ නැහැ. මේකට අපි කියනවා යන්තමින් චලනය කිරීම සඳහා අවශ්‍ය බලය කියලා. හරි Fs සීමාකාරී. මේ අගයත් හොයාගත්තා. හරි. එතකොට මට දැන් මේ වැඩේට අවශ්‍ය. දැන් මම මෙතන තව කෙනෙක් තියලා බලාපොරොත්තුව මොකද්ද පුතේ? R ගියගේ ඉහළ නංවන එක. මෙතන කෙනෙක් තියලා මගේ බලාපොරොත්තු වෙන මගේ මොකද්ද? R ගියගේ ඉහළ නංවන එකනේ. මෙහෙම තද දැන් මේක උඩින් තව එකක් තිබ්බගෙන මේක තද වෙන එකනේ පුතාලා. මේක උඩින් තව වස්තුවක් තිබ්බගෙන මේක තද වෙන එකනේ වෙන්නේ. එහෙමනම් අපි දන්නවා සමීකරණයක් තියෙනවා. Fs සීමාකාරී සමානයි μs වතාවක් R. මේ සමීකරණයෙන් මම හොයනවා හරි ඉහත Fs සීමාකාරී අගයට අවශ්‍ය ලබා දීමට අවශ්‍ය ඉහත Fs සීමාකාරී අගය ලබා දීමට අවශ්‍ය R. මම මේක R ඩෑෂ් වගේ කියන්නම්. එන Fs සීමාකාරී අගය නිව්ටන් 50යි. μs වගාවක් R ඩෑෂ් මෙච්චරක් R අවුයයි. එහෙනම් 50 සමානයි මට දීලා තියෙනවා මේ μs ගියාගේ සීමාකාරී ඝර්ෂණ සංගුණකය. සීමාකාරී ඝර්ෂණ සංගුණක 0.2යි. 0.2 වතාවක් R ඩෑෂ්. එහෙනම් මෙහෙම වෙනවා. අපිට එනවා දරුවනේ 50 බෙදීම 0.2යි. 50 බෙදීම 0.2යි. ඒ කියන්නේ 250යි. 250යි. R dash ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ කියන්නේ නිව්ටන් 250ක බලයක් අවශ්‍ය වෙනවා. R dash ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේක චලනය නොවි තියෙන්න. තේරුණාද? ඒ කියන්නේ මෙන්න මේ සීමාකාරී අගය මේ සීමාකාරී ඝර්ෂණය ලබා දෙන්න පුතේ නිව්ටන් 250ක් අවශ්‍යයි. හරි. දැන් බලමු අපිට ඇත්තටම මෙන්න මේ m නැතුව දැනට මේ m ගේ අගය නැතුව පුතාලා දැනට මල් ළඟ තියෙන ඝර්ෂණ බලය බලමු. sorry මේ r ගේ අගය බලමු. මේ m නැතුව දැනට මල් ළඟ තියෙන r ගේ අගය. එහෙනම් මොකද වෙන්නේ? දැනට මල් ළඟ තියෙන r ගේ අගය හොයන්න නම් මේක y ධනාගයක් මේක y ඍණාගයක්. මේක y ධනාගයක් මේක y ඍණාගයක්. එහෙනම් මම ලියනවා දැනට ඇති R දැනට ඇති R රිහාගේ මට ලියන්න පුළුවන් දැනට මල් ළඟ තියෙන R ගියාගේ හොයන්න පුළුවන් මෙතන R තියෙනවා මෙතන 100 තියෙනවා R ඍණ 100 සමානයි බිඳුවයි R සමානයි 100යි නිව්ටන්. හරි. මට මේ ඝර්ෂණය ලබා දෙන්න. එහෙම නැත්නම් චලනය වළක්වන්න R ඩෑෂ් ගියගේ 250ක් අවශ්‍යයි. හැබැයි මල් ළඟ තියෙන 100යි. මට චලනය නවත්තන්න R ඩෑෂ් ගියගේ 250ක් අවශ්‍යයි. හැබැයි මල් ළඟ තියෙන්නේ 100යි. එම නිසා අවශ්‍ය අමතර R අගය
මම අඩු කරනවා මල්ට අවශ්‍යයි 250ක් දැන් මල් ළඟ තියෙන 100යි ඒ කියන්නේ 150යි නිව්ටන් ප්‍රමාණයක් අමතරව අවශ්‍යයි අමතර අවශ්‍ය R එමනම් මේ R කියන අගය 150යි නිව්ටන් R අගයක් දෙන්න නම් මොකද වෙන්න ඕනේ හරි එන 150යි නිව්ටන් R අගයක් අමතරව දීමට අවශ්‍ය අමතර බලය මොකද වෙන්නේ R සමාන වෙනවා mg ට R අමතර සමානයි m අමතර වතාවක් g R අමතරගේ 150යි සමානයි m අමතර වතාවක් g ගගේ 10යි එහෙනම් 15 කිලෝග්‍රෑම් අවශ්‍ය වෙනවා m අමතර වශයෙන් කිලෝග්‍රෑම් 15ක ස්කන්ධයක් අවශ්‍ය වෙනවා එහෙනම් අවශ්‍ය වෙන අමතර වශයෙන් කිලෝග්‍රෑම් 15ක ප්‍රමාණයක් ඉස්සරලම කරේ මම මෙන්න මෙයාගේ ඇතිවර T ව හෙව්වා හරි බලන්න මෙයාගෙන් ඇතිවර මං T ව හෙව්වා පැහැදිලිද T ව හොයලා මේ T නවත්තන්න අවශ්‍ය සීමාකාරී ඝර්ෂණය හෙව්වා මේ 50 නිසා ඇතිවන T හෙව්වා මේ T නවත්තන්න අවශ්‍ය සීමාකාරී ඝර්ෂණය හෙව්වා එතකොට මේ සීමාකාරී ඝර්ෂණය අපි හැදුවා Fs සීමාකාරී සමාන μs වතාවක් R දාලා අවශ්‍ය මුළු වර්ගයක් අවශ්‍ය මුළු වර්ගයක් ඒ කියන්නේ දැනට තියෙන R සහ අමතර R ගියගේ හෙව්වම Fs සමානයි μs වතාවක් R දාලා ඊට පස්සේ මම මොකද කරේ අමතර වශයෙන් R අවශ්‍ය R ව 250ක් කියලා හොයාගෙන දැනට මල් ළඟ තියෙන R අඩු කරා දැනට මල් ළඟ තියෙන R අඩු කරලා අපි මොකද කරේ අවශ්‍ය අමතර R ව හොයාගත්තා අවශ්‍ය අමතර R ව ගණනය කරා අවශ්‍ය අමතර R සමාන කරා mg ට පැහැදිලි මං හිතන්නේ කරපු වැඩේ හරි අපි ඊළඟ ගානට යම් බලන්න ස්කන්ධය 1000ක් වූ වාහනයක් තිරස් පාරක් දිගේ 20 ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරයි. ඇස්ලරේටරය මුදා හැරියුණොත් තප්පර 15 කාලයක තුල එහි වේගය 10ක් දක්වා පහතයි. වාහනය මත ක්‍රියා කරන ශුද්ධ ප්‍රතිරෝධී බලය. හරි. ගානයි පාරක් කියවන්නකෝ පුතේ. ස්කන්ධය 1000ක් වෙච්ච වාහනයක් තියෙනවා. පාරක් දිගේ 20 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් ගමන් කරනවා. ඇස්ලරේටරය මුදා හැරියම තප්පර 5ක කාලයකදී වේගය 10 දක්වා අඩු වෙනවා නේ. අපි දන්නවා මේ බ්‍රේක් පාරක් හරි එහෙම නැත්නම් ඇස්ලරේටරය ඇතෑරියොත් හරි මොකද වෙන්නේ? බ්‍රේක් පාරක් හරි ඇස්ලරේටරය ඇතෑරියොත් හරි මොකද වෙන්නේ? වේගය අඩු වෙනවා. ඇක්සලරේටර් එක පෑගුවොත් මේකට මේ ඇස්ලරේටරය එහෙම කියනවා සමහර වෙලාවට මේක ඇස්ලරේටරේ නෙමෙයි මේක ඇක්සලරේටර්. මේක ඇක්සලරේටර් කියන මෙන්න මේ වචනේ ඇක්සලරේටර් කියන වචනේ තමයි මේක අපි ඇක්සලරේටර් අතර නියම වචනේ තමයි ඇක්සලරේටර්. ඒ කියන්නේ ඇක්සලරේෂන් කියන එකෙන් තමයි මේ ඇක්සලරේටර් කියන එක ඇවිල්ලා තියෙන්නේ. මේ වාහනයක දැන් මෝටර් බයිකෙන් ඈම් ගාලා අපි ඇක්සලරේටර් එක ගලනවා. වාහනයක ට්‍රෑම් ගාලා අපි ඇක්සලරේටර් එක ඔබනවා නේද? හරි. පොඩි කාලේ අපි එහෙම විවිධ සෙල්ලම් කරනවා. බලමුකෝ පුතේ. හිතන්න ඔයාලා ළඟ තියෙනවා වස්තුවක් ස්කන්ධයේ M වෙච්ච. මම මෙයාට යොදනවා බාහිර බලයක්. මෙයාට යොදනවා බාහිර බලයක් F කියලා. ආරම්භයේ මෙයාගේ ප්‍රවේගය u. ආරම්භයේ මෙයාගේ ප්‍රවේගය u.
එතකොට මෙයාගේ ස්කන්ධයේ m ආරම්භක ප්‍රවේගය u මෙයාට මන් දෙනවා f කියලා බලයක්. එතකොට මෙයාගේ පාර ගමන් මාර්ගය වෙනස් නොවී කාලය t කාලයකට පස්සේ මෙයාගේ ප්‍රවේගය v වුණා. මෙයා u මෙයා t කාලයකට පස්සේ මෙයාගේ ප්‍රවේගය v වුණා. එතකොට මෙයාගේ ස්කන්ධයේ වෙනසක් උනේ නැහැ. හරි. එතකොට මේ u කියන්නේ t කියන්නේ කාලය තප්පර වලින් m කියන්නේ ස්කන්ධය අපි m කියලා කියනවා ස්කන්ධය කිලෝග්‍රෑම් u ආරම්භක ප්‍රවේගය f කියන්නේ බාහිර බලය v කියලා කියනවා අවසාන ප්‍රවේගය. මට දැන් මෙයාලගේ සමීකරණයක් තියෙනවා. අපි දන්න f සමානයි ma කියන කෙනාම ගත්තොත් මට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. බලය සමානයි ගම්‍යතා වෙනස බෙදීම නැත්නම් ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. බලය සමානයි ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. පුතේ මෙයාගේ ගම්‍යතාව කියන්නේ මොකද්ද? ස්කන්ධේ වතාව ප්‍රවේගය. මෙතනත් මෙයාගේ ගම්‍යතාව කියන්නේ ස්කන්ධේ වතාව ප්‍රවේගය. එතකොට අපි ගත්තොත් මෙයා ගම්‍යතාව වෙනස වෙන්නේ මට මෙයාගේ බලය කියන එක ලියන්න පුළුවන්. ගම්‍යතා වෙනස බෙදීම කාලය. එහෙනම් මට ලියන්න පුළුවන් ගම්‍යතා වෙනස කියන්නේ පසු ඍණ පෙර ගම්‍යතාව බෙදීම කාලය. පසු ගම්‍යතාව කියන්නේ mv මේකේ පසු ගම්‍යතාව කියන්නේ පුතේ අවසාන ගම්‍යතාව mv පෙර ගම්‍යතාව කියන්නේ mu ගම්‍යතාව කියන්නේ ස්කන්ධය වැඩි කියන ප්‍රවේගය කියලා අපි කියලා දීලා තියෙනවා. මේ පස්සේ ගම්‍යතාව mv කින් අඩු කරන්නේ mu බෙදීම ගත වෙච්ච කාලයට f එහෙනම් මට ලියන්න පුළුවන් f සමානයි m වීරින u බෙදීම t f සමානයි m කියන්නේ ස්කන්ධය. මට එක්ක මේ සමීකරණය කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වීරින u බෙදීම t කියන එක වෙනුවට ඒව දාන්නත් පුළුවන්. ප්‍රවේග වෙනස මේ වීරින u කියන්නේ පුතේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. වීරින u බෙදීම t කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය. එහෙනම් අපි ගත්තොත් me හරි f සමාන m වීරින u බෙදීම t. දැන් මගේ ගැටලුවේ බලන්න ස්කන්ධය
මේ ගැටලුවේ මට කියනවා m ගේ අගය 1000 කිලෝග්‍රෑම්. දිගේ 20යි ms ඍණක ප්‍රවේගයෙන් ගමන් කරයි. u ගේ අගය 20යි. ms ඍණ 1යි මේක කිලෝග්‍රෑම්. ඇක්සලරේටරේ මුදා හැරිය විට ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. ඇක්සලරේටරේ මුදා හැරිය විට ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. තප්පර 5ක කාලයක්. t සමානයි 5යි තප්පර. එහි වේගය ඒ කියන්නේ අවසාන ප්‍රවේගය 10යි ms ඍණ 1 දක්වා අඩු විය. අහන්නේ F ප්‍රතිරෝධී බලය. ඒ කියන්නේ උත්තරේ ඍණාගයක් එන්න ඕනේ. අපි දන්නවා F සමානයි m v ඍණ u බෙදීම t. F සමානයි m ගේ අගය 10යි v අවසාන අගය 10 ඍණ u ගේ අගය 20. මේ සඳහා ගත වන කාලය 5යි 1000 වැඩි කිරීම ඍණ 10 බෙදීම 5 5 වරක් 2 ඍණ 2000 නිව්ටන්. F සමානයි ඍණ 2000 නිව්ටන්. හරි. F සමානයි ඍණ 2000 නිව්ටන්. පැහැදිලි මම හිතන්නේ. හරි. ප්‍රතිරෝධී බලය කියන්නේ මේ ඍණාංගයක් කියන එක. හරි. දැන් බලයේ වැඩිවීමක් ගත්තත් ඒත් මේ විදිහට මට හදන්න පුළුවන්. මේ සමීකරණය මතක තියාගන්න. F සමානයි m v ඍණ u බෙදීම t. හරි. දැන් මේ ඍණ කියන එකේ තේරුම ප්‍රතිරෝධී බලය කියන එකනේ. දැන් බ්‍රේක් පාරක් ගැහුවොත් පුතේ මේ බ්‍රේක් පාරක් ගැහුවොත් ඇක්සලරේටර් අඩු කරොත් මේ අපිට ඍණාගයක් තමයි එන්නේ. ඇක්සලරේටරේ පාගුවොත් මේ F ඍණාගය මොකද්ද වෙන්න ඕනේ? ඇක්සලරේටර් පෑගුවා කිව්වොත් තිබ්බට වැඩිය ප්‍රවේගය මොකද වෙන්නේ? ඇක්සලරේටර් ඇල්ලුවොත් එහෙනම් මොකද වෙන්නේ? තිබ්බට වැඩිය ප්‍රවේගය වැඩි වෙනවා නේද? එහෙනම් F ට ලැබෙන උත්තරේ මොකද වෙන්නේ? ධනාගය. ඒ කියන්නේ අපිට ත්වරණයක් කරන්න නම් පුතේ ප්‍රවේගය වැඩි කරන්න නම් ධන බලයක් අවශ්‍යයි. ප්‍රවේගය අඩු කරන්න නම් අපිට අවශ්‍යයි මොකද පුතාලා? ඍණ බලයක් අවශ්‍යයි. හරි. අපි ඊළඟ ගැටලුවට යමු බලන්න. හරි. ස්කන්ධයේ ග්‍රෑම් 30ක් කිලෝග්‍රෑම් 30ක් වූ ළමයෙක් ගසක අත්තකින් එල්ලෙන ලණුවක් දිගේ 6 ms ඍණ 2 ත්වරණයකින් පහළට ගලාගෙන එයි. right. ඔහු පහළ බසිද්දී අත්ත මත යෙදෙන ඇදීම වනුවේ. right. මෙයාගේ ස්කන්ධය 30යි කිලෝග්‍රෑම්. මෙයා 6යි ms ඍණ 2 ත්වරණයකින් තමයි මෙයා පල්ලෙහාට බහින්නේ. right. ඇදීම කියන t වහන්නේ. හරි. පහළට ලිස්සාගෙන එයි. මෙහෙම පහළට එන්නේ. 30යි. දැන් ඔන්න මෙහෙම අත්තක් තියෙනවා. මෙහෙම අත්තක් තියෙනවා. මේකේ ළමයෙක් මෙහෙම තන්තුවක් තියෙනවා. තන්තුවේ 30 kg ළමයෙක් ඉන්නවා. අපි හිතමු මේ ළමයා ඉන්නවා කියලා මෙහෙම 30 kg. එතකොට මොකද වෙන්නේ? මේ ළමයාගේ බර පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා 300යි නිව්ටන්. මෙයා මත ආතති ක්‍රියාත්මක වෙනවා TT කියලා. TT කියලා. 300යි නිව්ටන් ආතති ක්‍රියාත්මක වෙනවා TT කියලා. එතකොට මෙයා මේ ශිෂ්‍යයා ළමයාද කවුද ඉන්නේ? ළමයා පහළට ලිස්සාගෙන යනවා 6 ms ඍණ 2 ප්‍රවේගයකින්. මෙයා පහළට ලිස්සාගෙන එනවලු පහළට එනවලු මෙන්න මෙයා චලනය වෙනවලු පහළට
6යි ms ඍණ 2 ත්වරණයකින්. මේ වස්තුව පල්ලෙහාට චලනය වෙනවලු 6යි ms ඍණ 2 ත්වරණයකින්. දැන් මේක පල්ලෙහාට 6යි ms ඍණ 2 ත්වරණයකින් එනවා කියලා කියන්නේ දැන් මේකේ ආතතියක් තියෙනවා 9යි ඉන්නවා පල්ලෙහාට එනවා. එහෙනම් මේ 30යි kg කෙනා මෙයා චලනය වෙන්නේ පල්ලෙහාට පහළට ත්වරණයකින් එනවා කියන්නේ මෙයාගේ බලය ක්‍රියාත්මක වෙන්නේ පල්ලෙහාට. මෙයා ත්වරණයකින් පල්ලෙහාට එනවා කියන්නේ බලය ක්‍රියාත්මක වෙන්නේ පල්ලෙහාට. මං එහෙනම් මෙයාට දානවා පහළට F සමානයි ma. F සමානයි ma. එහෙනම් මෙන්න මෙයාගේ බලය ධන බලයක් වෙනවා. මෙයාගේ බර පැත්තට තමයි මෙයා චලනය වෙන්නේ. මීට විරුද්ධ පැත්තේ තියෙනවා t. මේ තියෙන්නේ m, මේ තියෙන්නේ මම මෙයාට දානවා පහළට F සමානයි මේ චලනය වන වස්තුවක් නම් චලනය වන දිශාව ධන විරුද්ධ පැති වලට තියෙන බල ඍණ චලනය වන දිශාවට මම මොකද පුතේ දාන්නේ F සමානයි ma. චලනය වන දිශාවට මම දානවා F සමානයි ma. එහෙනම් මේ උත්තෝලක ගණන් වලත් මේ විදිහට තමයි හදන්නේ. උත්තෝලක කියන්නේ ලිෆ්ට් වල ගණන් වල 300 ඍණ t සමානයි 30යි a කිය 30යි a. එහෙනම් 300 ඍණ c සමානයි 30 වතාවක් a ගියගේ 6යි. 6යි. එහෙනම් 300 ඍණ t සමානයි 3 අරක් 6 18යි. එහෙනම් මේක මේ පැත්තට එනවා මෙයා මේ පැත්තට එනවා t 300 ඍණ 180 සමානයි t. එහෙනම් t සමානයි 120යි නිව්ටන් වෙනවා. t සමානයි 120යි නිව්ටන් වෙනවා. මම මොකද කරන්නේ මේ චලනය වන දිශාවට මෙයාට චලනය වන පැත්තට මේ වස්තුව චලනය වන දිශාවට අපි මොකද කරන්නේ F සමානයි ma යෙදීම සිද්ධ කරනවා. මම හිතන්නේ පැහැදිලි කරපු වැඩේ. right. චලනය වන පැත්ත දන විරුද්ධ පැත්ත දන චලනය වන පැත්තට අපි F සමානයි ma යෙදීම කරා. හරි බලන්න. right. දැන් මේ ගණන් ගත්තට පස්සේ අපිට හැකියාව තියෙන්න ඕනේ. right. විශේෂයෙන්ම ඔය උත්තෝල ගන්නොත් මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. හරි අපි යමු බලන්න ඊළඟ ගැටලුවට. හරි. M1 හා M2 බර ඇති වස්තු දෙකක් බර නැති සුමට කප්පියක් වටා යන අප්‍රත්‍යස්ත තන්තුවක දෙකරවලට එල්ලා ඇත. තන්තුවේ ආතතිය සමාන වනුයේ. හරි. M1 හා M2 වස්තු දෙකක් බර නැති සුමට කප්පියක් වටා. මේකේ පුතේ සාමාන්‍ය දෙන්න ඕනේ M1ද M2ද ලොකු කියන එක තිබ්බොත් වඩාත් යෝග්‍යයි. හරි මම උපකල්පනය කරනවා මේ ගැටලුවේ M1 කුඩායි M2 විශාලයි කියලා. M1 කුඩායි M2 විශාලයි කියලා උපකල්පනය කරනවා. හරි මෙන්න මේ වගේ වස්තු දෙකක් තියෙනවා. M1 හා M2 වස්තු දෙකක් බර නැති සුමට කප්පියක් හරහා වටා
යන අප්‍රත්‍යක්ෂ සංකෘති දෙකලවරට එල්ලා ඇත. තන්තුවේ ආතතිය සමාන වනුයේ. තන්තුවේ ආතතිය සමාන වනුයේ. බලමු. දැන් මං ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ බර මේක M1 මේක M2 හරිද? එතකොට මේක M1G මේකේ බර M2G. දැන් මේ කප්පිය හරහා තන්තුවක් යනවා කියලා කියන්නේ පුතේ. කප්පිය කරහා තන්තුවක් යනවා කියන්නේ මේ හැම තැනකම ආතතීන් සමානයි. මේ හැම ස්ථානයකම ආතතීන් සමානයි. පැහැදිලිද? මේ හැම තැනකම ආතතීන් සමානයි. දැන් මම මෙන්න මේ M2 ලොකුයි කියලා උපකල්පනය කරොත් දැන් මේකේ මං කිව්වා ගානේ පොඩි අවුලක් තියෙනවා. හේතුව තමයි මේ දෙන්නගේ කවුද ලොකු කියලා නැත්තම් අපිට චලනය වන පැත්ත හිතා ගන්න බෑ. මං M2 ලොකුයි කියලා හිතනවා. එතකොට මෙන්න මේක මේක පල්ලෙහාට චලනය වෙනවා. මේක උඩට යනවා. මේ පැත්ත බර වැඩි නම් පුතාලා මේක බර වැඩි නම් මේ පැත්ත බර අඩු නම් මොකද වෙන්නේ? මේ පැත්තට මේක චලනය වෙන්න හදනවා ඒ ත්වරණයකින්. මෙයා උඩට යන්න හදනවා ඒ ත්වරණයකින්. මෙයා පල්ලෙහාට එන්න හදනවා ඒ ත්වරණයකින්. මෙයා උඩට යන්න හදනවා ඒ ත්වරණයකින්. හරි. මම ගත්තොත් එහෙම දැන් මම මෙයාව මෙතනින් මකනවා. මෙයාව මකනවා මෙතනින්. හරි. එතකොට මෙන්න මේක පල්ලෙහාට චලනය වෙද්දී මේ චලනය වන පැත්ත මේ දැන් මම හිතනවා මේක මෙහෙම තමයි යන්නේ. මේ පැත්ත බර වැඩි මේක බර අඩු මෙහෙම චලනය වෙනවා. එහෙනම් මේක පල්ලෙහාට චලනය වෙනවා. මේක උඩට චලනය වෙනවා. දෙන්නගෙම තොරණේ එහෙනම් චලනය වන පැත්ත ධන අනිත් පැත්ත ඍණ. දැන් මේක චලනය වෙන්නේ පල්ලෙහාට. හේතුව මම උපකල්පනය කරා මෙන්න මෙයා ලොකුයි කියලා. එහෙනම් මෙයා උඩට යන්නේ. එහෙනම් මේක උඩට යනවා නම් චලනය වන පැත්ත ධන අනිත් පැත්ත ඍණ. එතකොට මම ගත්තොත් එහෙම මම මෙන්න මේ M2 කියන වස්තුවට මම පල්ලෙහාට දානවා F සමානයි MA. හේතුව මේ M2 කියන වස්තුව ලොකු නම් මේක පල්ලෙහාට චලනය වෙන්නේ. එතකොට M2G ඍණ M2G ඍණ T සමානයි M2A මේක 1 M2G ඍණ T සමානයි M2A. ඊට පස්සේ M1 වස්තුවට මේක ඉහළට යනවා F සමානයි MA යොදනවා. එතන මොකද වෙන්නේ? T ඍණ M1G මේක උඩට යනවා නම් මේ පැත්ත දාන මේ පැත්ත ඍණ T ඍණ M1G T ඍණ M1G සමානයි M1A 1 2. එහෙනම් මොකද වෙන්නේ? එක බෙදනවා දෙකේ M2G ඍණ T සමානයි M2A. මොකද මගෙන් දැන් අහන්නේ T තියෙන අහන්න නිසා පුතේ මේ T ව අහන්න නිසා A අයින් කරගන්න ඕනේ. A අයින් කරන්න නම් ලේසිම දේ පුතා A අයින් කරන්න ලේසිම දේ බෙදන්න සමීකරණ දෙක. T අයින් කරගන්න. ඒ කියන්නේ මේ අහන්නකො. මගෙන් අහන්නේ T නම් ඉවත් කරන්න ඕනේ A නම් බෙදන්න 1 2. හරිද? මේකේ අනිත් පැත්ත නම් ඒ කියන්නේ A අහන්නේ ඒව නම්
ඉවත් කරන්න ඕනේ t වනම් 1යි 2යි එකතු කරන්න. 1යි 2යි එකතු කරන්න. එතකොට ධන t ට ඍණ t කැපිලා අයින් වෙලා යනවා. හරි. එක මෙන්න m2 g ඍණ t සමාන m2 t ඍණ m1 a සමානයි m1 මේකෙන් මේක බෙදනවා මේ සමාන කිරීම ඇතර m2 g ඍණ t ඍණ m1 a සමානයි මෙන්න මෙහෙම එන්නේ මේකට මේක කැපෙනවා. දැන් මම මේකෙන් මේක හරස් ගුණ කරනවා මේකෙන් මේක හරස් ගුණ කරනවා බලමු. m1 මේ m1 මෙතනට ගත්තා m2 g ඍණ t සමානයි m2 වතාවක් t ඍණ m1යි m2 වතාවක් t ඍණ m1යි m1 වතාවක් m2 g ඍණ t එහෙනම් මම ගත්තොත් එහෙම මේකෙන් මේක වැඩි කරනවා මේකෙන් මේක වැඩි කරනවා මේකෙන් මේක වැඩි කරනවා මේකෙන් මේක වැඩි කරනවා m1 m2 g ඍණ m1 t සමානයි m2 t m2 t ඍණ මේකෙන් මේක වැඩිනවාම m1 m2 a sorry මේක m1 g නේ g මේක g එතකොට මේක මේ පැත්තට එනවා මේක මේ පැත්තට එනවා m1 m2 g ධන m1 m2 g සමානයි මේක අනිත් පැත්තට යනවා m1 t ධන මේ තියෙන එක m2 t දැන් මේ තියෙන පද දෙක එකක් නේ පුතේ මේ එකම පදේ නෙමෙයි තියෙන්නේ එහෙනම් මට ලියන්න පද 2යි m1 m2 සමානයි දෙකේ පොදු හරය t m1 ධන m2 හරස් ගුණ කරාම 2යි m1 m2 බෙදීම m1 ධන m2 සමානයි t මෙන්න t ගේ අගය. හරි දැන් මේකේ අපිට ගානේ පොඩි ප්‍රශ්නයක් තිබ්බ නිසා අපිට පිළිතුරක් ගන්න පුළුවන් වේද කියන එක සැකයි. මේක හැම එකක්ම මේ right බලන්න මෙන්න මේකේ එකයට m1 m2 එකක් තියෙනවා බලමු try එකක් දාලා දෙකයි m1 m2 g නේ sorry මම මෙන්න මෙහෙම වැඩක් කරන්න මේකේ උත්තරේ ගන්න මෙහෙමනේ තියෙන පුතේ 2යි m1 m2 g මේක උඩ තියෙනවා යට m1 ධන m2 මම මේ හැම පදයක්ම බෙදනවා උත්සාහයක් දරමු බලන්න m1 m2 මේකත් බෙදනවා m1 m2 මේකත් බෙදනවා m1 m2 එතකොට මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා
මට එනවා උත්තරේ 2g බෙදීම 1 m2 ධන 1 m1 t මේක නම් මට පිළිවෙලට හදන්න පුළුවන් 2g බෙදීම 1 m1 ධන 1 m2 සමානයි t බලන්න හරි මම මේ දීලා තියෙන උත්තරයක් හදාගන්න මේ හැම පදයක්ම m1 m2කින් බෙදුවා බලමු 2g බෙදීම මේක නම් ඉතින් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ නිකම්ම හදන්න බෑ මේවා හදලා ප්‍රැක්ටිස් එකට තියෙන්න ඕන පුතාලා 2g බෙදීම 1ට මේ තියෙන්නේ මේ තියෙනවා සුපිරි උත්තරේ තියෙනවා මොකද නැත්තම් මේ උඩ තිබ්බ එක උත්තරයක්වත් නැහැ හරි අපි උත්තරේ ගන්න බලහත්කාරයෙන් අර වගේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරගන්න වෙනවා දරුවෝ පැහැදිලි නේ හරි යම් බලන්න එහෙනම් ඊළඟ ගානට හරි මේ වගේ ප්‍රකාශන ආවහම පුතා ඉතින් අපිට මේ ප්‍රකාශනයේ උත්තරේ හදා ගන්න සිද්ධ වෙනවා හරි මේක චුට්ටක් ඔළුවේ මතක තියාගෙන ආයෙ පාරක් හදන්න හරි මේක දෙපාරක් විතර හදන්න සුමට සෑහළු කප්පියක් දුනු තරාදියකින් එල්ලවා ඇත කප්පිය වටා යන බර නැති තන්තුවක දෙකෙලවර සම්බන්ධ කර ඇති 18 ග්‍රෑම් හා 9 ග්‍රෑම් ස්කන්ධ දෙකක නිදහසේ ගමන් කිරීම ඉඩ හැර ඇත පහත සඳහන් බාර වලින් කුමක් දුනු තරාදියේ පාඨාංකයේ පෙන්눔 කරයිද හරි මෙන්න මේ දුනු තරාදියේ පාඨාංක මෙතන තමයි තරාදිය හරි 9 18 මෙන්න මෙහෙමයි තියෙන පුතේ මෙහෙම දුරු තරාදියක් තියෙනවා මේ දුරු තරාදියට සම්බන්ධ කප්පියක් තියෙනවා මේ කප්පිය දැන් මේ දුරු තරාදිය කොහේ හරි එල්ලලා තියෙනවා කොහේ හරි එල්ලලා තියෙනවා මම මේ දුරු තරාදිය ආශ්‍රිතව හදපු නැති ආකාරي ගැටලුවක් තමයි මේ තියෙන්නේ මේ සියලුම ගැටලු පුතේ මගේ ගැටලු නෙමෙයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඔබට නිර්දේශ කරන ලද පේපර් බෑග් එකේ එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර බැංකුවෙන් ගත්ත ප්‍රශ්න පත්‍ර බැංකුව තමයි මේ පිළිවෙලට සාකච්ඡා කරන්න යන්නේ. දැන් මෙහෙම තියෙනවා මේ විදිහට තියෙනවා මේක 9යි ග්‍රෑම් මේක 18යි ග්‍රෑම් පුතේ මේක ග්‍රෑම් 9යි මේක ග්‍රෑම් 18යි එතකොට මං ගත්තොත් එහෙම මෙන්න මේකේ බර mg 18 බෙදීම 10 වතාවක් 10යි මේකේ බර ගත්තොත් 9 බෙදීම 10යි කිලෝග්‍රෑම් කරා mg 10යි මේ දෙක තමයි මේ දෙනගේ බරවල් දෙක වෙන්නේ එහෙනම් අපි ගත්තොත් එහෙම බිඳුවර බිඳුව කැපුණා බිඳුවට බිඳුව කැපුණා මෙච්චර තමයි මේ දෙනගේ බලයන් දෙක එතකොට මම ගත්තොත් එහෙම පුතාලා මෙන්න මේ තන්තුව මේ ආකාරයට ගමන් කරනවා මේ තන්තුව ගමන් කරද්දී පුතේ මේ තන්තුවේ තැන් තැන් වල හට ගන්නවා ආතතිය
මේක T මේක T මේක T මේක T ආදී විදිහට මෙන්න මේ එක් ස්ථානවල හට ගන්නවා ආතතිය. පැහැදිලිද? එතකොට මම මේක ඔන්න මේ රයිට්. දැන් මේ 18යි ග්‍රෑමුයි 9යි ග්‍රෑමුයි ගත්තාම මේ දෙනාගේ ලොකු කවුද පුතේ? මේ පැත්ත 18යි ග්‍රෑම් මේක 9යි ග්‍රෑම්. මේ දෙනා ලොකු කවුද? 18යි ග්‍රෑම් ලොකුයි නේ. එහෙනම් මෙයා චලනය වෙන්නේ මේ පැත්තට. මේක උඩටනේ. මේක පල්ලෙහාට වෙනවා. මේක උඩට යනවා. එතකොට මෙයාගේ ත්වරණය A මෙයා චලනය වෙන්නේ පල්ලෙහාට. මෙයා චලනය වෙන්නේ උඩට. මේක චලනය වෙන්නේ දරුවෝ පල්ලෙහාට. මේක චලනය වෙන්නේ ඉහළට. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ මෙහෙම මකලා තියෙනවා. දැන් මෙන්න මේ දුරුතරාදියේ පාඨාංකය වෙන්නේ. පුතේ මේ දුරුතරාදියේ පාඨාංකය වෙන්නේ මෙයා මේ පැත්තෙන් t අදිනවා t අදිනවා. එහෙමනම් මේ දුරුතරාදියේ පාඨාංකය වෙන්නේ මෙයා මේ මෙහෙම t පැත්තකින් යනවා මෙහෙම t අදිනවා. එහෙනම් මෙයාගේ පාඨාංකය වෙන්න ඕන කීයද? 2යි t නේ. මේ පැත්තෙන් t මේ පැත්තෙන් t මෙහෙම අදිද්දී රයිට් මේ මෙහෙම t කියලා බල දෙකකින් අදිද්දී මේ උඩ කෙනාගේ පාඨාංකය වෙන්න ඕන කීයද පුතේ? මේ මෙහෙම මේ t කියලා අදිද්දී උඩ පාඨාංකය 2යි t. රයිට් මේකත් තේරෙන්නේ නැත්නම් මම හිතන්නේ ඔබ තාක්ෂණ වේද සඳහා විද්‍යා විෂය මේ කිරීමට කලින් දෙපාරක් හිතන්න. දැන් දරුවනේ අපි ගත්තොත් මෙන්න මෙයා. දැන් මේක චලනය වෙන්නේ පහළට නේද? දැන් මේක චලනය වෙන්නේ පහළට නම් චලනය වන පැත්ත අපි දානවා ධන කියලා. අනිත් පැත්ත ඍණ. දැන් මේක පල්ලෙහාට චලනය වෙද්දි පුතාලා මේක උඩ යන්නේ නේ. මේක පහළට චලනය වෙද්දි මේක උඩ යන්නේ නේ. හරි එහෙමනම් මොකද වෙන්නේ? මට මේක යන්නේ උඩට. එහෙනම් මේක ධන මේක ඍණ. මම මෙන්න මේකට මේ 18යි ග්‍රෑම්ට මෙන්න මේ 18යි ග්‍රෑම්ට දානවා F සමාන m. මේ 18යි ග්‍රෑම්ට F සමාන m දානවා. එහෙනම් 18යි ග්‍රෑම්ට පහළට F සමානයි ma දානවා. දැන් මේ 18යි ග්‍රෑම්ට පහළට අපි F සමානයි ma දාමු. F මෙයාගේ බලය වෙන්නේ චලනය වන පැත්තට තියෙන බලය ලොකුයි පුතා. අනෙත් බලය කුඩායි. එහෙනම් මේක චලනය වන පැත්තට තියෙන මෙයාගේ බර උඩ පැත්තට t. එහෙනම් මම 18 බෙදීම 100 කියන එක දශම 1.8 කියලා ගන්නම්. දශම 1.8 ඍණ t දශම 1.8 ඍණ t සමානයි ma. m කියන්නේ 18 බෙදීම 1000 වතාවක් a 18 බෙදීම 1000 වතාවක් a ma දශම 1.8 ඍණ t. හරි මේක මම පොඩ්ඩක් සුළු කරන්නම්. දශම 1.8 ඍණ t සමානයි මේක 1000න් බෙදුවහම 0.018යි ඒ මගේ පළවෙනි සමීකරණය. මම මෙන්න මේ සමීකරණය මෙන්න මේ 9යි ග්‍රෑම්ට මම මෙන්න මේ 9යි ග්‍රෑම්ට දානවා. මෙන්න මේ 9යි ග්‍රෑම්ට F සමානයි ma දානවා. එතකොට 9 100න් බෙදුවහම 0.09යි. එහෙනම් මම ලියනවා මෙන්න මේ 9යි ග්‍රෑම්ට
15ට F සමානයි MA යෙදුවොත් මේ 9 ග්‍රෑම්ට 15ට නෙමෙයි දාන්න වෙන්නේ පුතේ නේ. මේ 9 ග්‍රෑම් කියන කෙනා චලනය වෙන්නේ උඩට. එතකොට තීරින 0.09 මේක තමයි F වෙන්නේ. මේ පැත්ත ලොකුයි මේක කුඩයි. ඒක නිසානේ මේක උඩට යන්න පුතා මේ. දැන් මේක ලොකුයි මේක කුඩයි නිසා තමයි මේක පල්ලෙහාට එන්නේ. මේක උඩට යන්නේ මේ T ලොකුයි මෙයාට වැඩි. සමානයි ME. right. M කියන්නේ මෙයාගේ 9 බෙදීම 1000යි A. එහෙනම් අපිට ලියන්න පුළුවන් තීරින දශම 0.9 තීරින දශම 0.9 සමානයි 0.009යි E. මේක මගේ දෙක. සමීකරණ දෙක ගන්නම් මම. මේ සමීකරණය ගන්න පළවෙනි එක දශම 1.8 ඍණ t සමානයි 0.018යි A. මේක එක තීරින දශම 0.9 තීරින දශම 0.9 සමානයි 0.029යි. දැන් මට අවශ්‍ය පුතා මෙන්න මෙයාගේ මුළු ආතතිය මේ දුනු තරාදියේ පාඨාංකය වෙන්නේ මෙන්න මේ ආතති දෙකේ එකතුව 2t. මේ දුනු තරාදියේ පාඨාංකය වෙන්නේ මේ දෙන්නගේ එකතුව 2t නේද පුතේ? එහෙමනම් මට අවශ්‍ය වෙන්නේ A නෙමෙයි t. අවශ්‍ය වෙන්නේ A නෙමෙයි t. t අවශ්‍ය නම් මොකද කරන්න පුතේ? එකෙන් දෙක බෙදනවා. එතකොට A ට A කැපෙනවා. එතකොට ඉතුරු වෙන්නේ t. A අවශ්‍ය නම් 1යි 2යි එකතු කරනවා ඍණ t ට ධන t කැපෙනවා. මේ එකෙන් දෙක බෙදුවොත් මොකද වෙන්නේ පුතේ? A ට A කැපිලා t ඉතුරු වෙනවා. 1යි 2යි එකතු කරොත් මොකද වෙන්නේ? ඍණ t ට ධන t කැපිලා A ඉතුරු වෙනවා. දැන් මගෙන් අහන්නේ කවුද? t. ඇයි 2යි t නේද? දුරු තරාදියේ පාඨාංකය. එහෙමනම් මට t ඉතුරු කරගන්න ඒව අයින් කරගන්න ඕනේ. t ඉතුරු කරගන්න a අයින් කරගන්න ඕනේ. එහෙමනම් මම මොකද කරන්න පුතේ? ඔන්න පළවෙනි සමීකරණය බෙදනවා දෙවෙනි එකෙන්. එතකොට මම ගත්තොත් එහෙම 0.18 ඍණ t බෙදීම t ඍණ දශම 0.9 සමානයි 0.018යි A බෙදීම 0.02යි 9යි E. එහෙනම් මොකද වෙන්නේ? A ට A කැපෙනවා. මේ වගේ දෙගුණයක් දෙකයි. මේකට මේක කැපෙනවා දෙකයි ලස්සනට. එහෙනම් මට ඉතුරු වෙනවා මෙන්න මෙහෙම. 0.18 ඍණ t බෙදීම t ඍණ 0.09 සමානයි 2යි. හරස් කරනවා. 0.18 ඍණ t සමානයි 2 වතාවක් t ඍණ 0.09 0.18 ඍණ t සමානයි 2යි t ඍණ
දෙවරක් 9 දෙවරක් 18 මේක මේ පැත්තට එනවා මෙයා මේ පැත්තට එනවා. එතකොට මට එනවා 0.18 ධන මේ 0.18 සමානයි 2t ධන t. එහෙනම් මට එනවා 3t සමානයි 0.36 කියපෙනවා 0.12 සමානයි t නිව්ටන්. හැබැයි පුතේ මේ මගේ පාඨාංකය වෙන්න ඕනේ. දුරුතරාදියේ පාඨාංකය වෙනවා t ද 2t ද? දුරුතරාදියේ පාඨාංකය වෙන පුතේ 2t නේ. එහෙනම් 2t තමයි දුරුතරාදියේ පාඨාංකය. එහෙනම් 0.12 නිව්ටන් වැඩි කරනවා 2කින් දෙකයි ඩී සමාන 0.24 නිව්ටන්. පැහැදිලිද? මේක වැඩි කරා. හරි. කරපු වැඩේ පැහැදිලි. මම මේ වස්තුවට F සමානයි මේ දැම්මා පහළට, මේකට F සමානයි මේ දැම්මා ඉහළට. සමීකරණ දෙකේ විසඳලා හොයාගත්තා t ගියාගේ දුරුතරාදියේ පාඨාංකය වෙන්නේ පල්ලෙහාට 2t. එයාගේ තමයි 0.24ක් ආය මතක විදිහට. ඒ කියන්නේ 0.24 කියන්නේ කීයද වෙන්නේ? ඔව් 24යි ග්‍රෑම් වෙනවා. හරි. අපි ඉදිරියට යන්න බලන්න. හරි. පිළිවෙලින් කිලෝග්‍රෑම් 1යි සහ 2ක් ස්කන්ධය වූ ස්කන්ධ දෙකක් දුරුතරාදියකට සම්බන්ධ කර ඇත. රූප සටහනේ පරිදි පෙන්වා ඇති පරිදි දෙකයි කේජ් ස්කන්ධයකට සම්බන්ධ කර ඇති තන්තුවල අචල සුමට කප්පියක් හරහා යයි. දුරුතරාදියෙහි පාඨාංකය වනුයේ. හරි. දැන් දරුවනේ අපි ගත්තොත් එහෙම මේ දුරුතරාදිය මේ පැත්තට තියෙනවා කිලෝග්‍රෑම් 2. මේ කප්පියේ මේ පැත්තේ තියෙනවා කිලෝග්‍රෑම් 2. ඒ වගේම දැන් මෙතන කිලෝග්‍රෑම් 1යි මෙතනත් තියෙනවා 1 කිලෝග්‍රෑම්. එහෙමනම් දැන් මේ පැත්ත සහ මේ පැත්තෙත් 2යි මේ පැත්තෙත් 2යි. ඒ කියන්නේ මේක එහෙටවත් මෙහෙටවත් චලනය වෙනවද? චලනය වෙන්නේ නැහැ පුතේ. මේ පැත්තෙත් එකතුව මේ කප්පියේ මේ පැත්තෙත් එකතුව කිලෝග්‍රෑම් 2යි. කප්පියේ මේ පැත්තෙත් එකතුව කිලෝග්‍රෑම් 1 2 2යි. දැන් මම ඔබට පැහැදිලි කරලා දීලා තිබ්බා. දැන් මේක චලනයක් නැහැ. එහෙනම් මේක චලනයක් වෙනවද? නෑ, චලනයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ පැත්තයි නිශ්චලයි. එතකොට පුතාලා මේක මේ පැත්තරවත් චලනයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. මොකද වෙන්නේ? මෙහෙම දුරුතරාදියක් ඉන්නවා. පුතේ දැන් අපි කඩේට ගිහිල්ලා දැන් මේ දුරුතරාදියට හෙල්ලෙන්න බෑ. මේ තියෙන දුරුතරාදිය මෙහෙම මෙලිලා ඉන්නවා. කඩේකට ගිහිල්ලා අපිට වැඩක් තියනවද? දැන් ඔන්න කඩේ මුදලාලි ඉන්නවා. මෙන්න ගත්තා. හරි. ඔන්න කිරනවා මොනවාද? ගෝවා කිලෝ එකක්. එහා කඩේත් මුදලාලි ගෝවා කිලෝ එකක් කිරනවා. හැබැයි එයාගේ තරාදිය මේට වඩා බර වැඩි. අපිට මේ තරාදිය ප්‍රමාණය වැඩක් තියනවද? මෙන්න මේ ගෝවා ගෙඩියේ බරත් එක්ක සම්බන්ධයක් නෑනේ. මේ තරාදිය ස්කන්ධය අපිට වැඩක් තියනවද? නෑ. අපිට වැඩක් තියෙන මේ ගෝවා ගෙඩිය ස්කන්ධය. එහෙනම් තරාදියේ ප්‍රමාණය වෙනස් වුණා කියලා අපිට පාඨාංකයට බාධාවක් වෙනවද? නෑ. මේ තරාදිය නිශ්චලව තියෙන්නේ. මේ තරාදිය ඇතුලේ තියෙන දුන්න තමයි ඇදෙන්නේ. එහෙමනම් පුතේ දැන් මේ තරාදියම නිශ්චලයි. මේ තරාදිය මේ පැත්තයි ස්කන්ධ දෙක සමානයි කියන්නේ මේ පැත්තෙත් 2යි මේ පැත්තෙත් මුළු එකතුව 2යි. ඒ කියන්නේ
මේ පද්ධතිය සමතුලිත පද්ධතිය. එහෙමනම් මේකට හෙල්ලෙන්න බෑ. මෙන්න මේ 1 කිලෝග්‍රෑම් පාඨාංකය තමයි නේ දුනුතරාදිය හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. එහෙනම් මෙන්න මේ 1 කිලෝග්‍රෑම් නිසා ඇදෙන පාඨාංකය තමයි මෙයාගේ පාඨාංකය වෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු බලන්න. භාරය W මිනිසෙක් තිරස් පොළවක් මත සවි කරන ලද කප්පියක ආධාරයෙන් P නම් භාරයක් ඔසවාගෙන සිටී. හරි එහෙනම් මේ භාරය P. මිනිසා වෙත පොළවෙන් ඇති කරන ලබන ප්‍රතික්‍රියාව වන්නේ. මේ භාරය නිව්ටන් පීලු. ඒ කියන්නේ මෙයා පල්ලෙහාට තල්ලු වෙනවලු p නිව්ටන් ප්‍රමාණයකින්. හරි. දැන් මේ මනුස්සයාගේ බර w ලු. පුතේ බලන්න. මෙහෙම තලයක් තියෙනවා. දැන් මම මිනිසා කියන එක අඳින්නම් මෙන්න මෙහෙම සිලින්ඩරයක් විදියට. එතකොට මේ මිනිස්සාගේ බර ක්‍රියාත්මක වෙනවා පොළවට. අපිට මේක කියන්න පුළුවන් W කියලා. එතකොට මිනිස්සාගේ බර මෙහෙම ක්‍රියාත්මක වෙද්දී මොකද වෙන්නේ? මේ ගෑවෙන පෘෂ්ඨය තියෙනවනේ පුතාලා. මෙන්න මේ ගෑවෙන පෘෂ්ඨයෙන් ඉහළට ඇති වෙනවා තව බලයක්. මේකට අපි කියනවා R කියලා අභිලම්බ ප්‍රතික්‍රියාව. පල්ලෙහාට බර W ගෑවිච්ච පෘෂ්ඨයෙන් ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාව R කියලා ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙන්න මෙයාගේ මොකද වෙන්නේ? මේකේ තන්තුවක් තියෙනවා පුතා. මෙහෙම තන්තුවක් තියෙනවා නේ. එතකොට මේ තන්තුව කප්පියක් කරහා ගිහිල්ලා මෙහෙම මේ කප්පියක් කරහා ගිහිල්ලා මේ තන්තුව සම්බන්ධ වෙනවා තවත් භාරයකට. P කියලා. තවත් භාරයකට P කියලා. භාරයක් කියන්නේ බරකට. භාරයක් කියන්නේ බරකට P කියලා. දැන් මේක සමතුලිත නම් මෙතන කප්පියෙන් ඉහළට මෙහෙම තියෙනවා. මේ පද්ධතිය සමතුලිත නම් දරුවනේ. සමතුලිත නම් මොකද වෙන්නේ? මේක P නම් මෙතන ක්‍රියාත්මක වෙනවා ආතතිය T කියලා. මෙතන ක්‍රියාත්මක වෙනවා ආතතිය T කියලා. මෙතන T මෙතන T. බර ක්‍රියාත්මක වෙනවා P කියලා. මෙතන T මෙතන T මෙතන T මෙතන T. පැහැදිලිද? right. ඔහොමනේ වෙන්නේ. එතකොට මම මෙතනින් වෙන් කරනවා දරුවෝ මෙහෙම. හරි. එතකොට දැන් මේ පද්ධතියම සමතුලිතයි නේද? මේ පද්ධතියම සමතුලිතයි. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේ කොටසේ සමතුලිතතාව සහ මේ කොටසේ සමතුලිතතාව මේ සමතුලිතතාවයි මේකයි ගත්තොත් මෙතන අපිට මේ T
මේක ධන බලයක් P කියන ඍණ බලයක්. මෙන්න මේ T කියන්නේ ධන බලයක් මෙන්න මේ P කියන්නේ ඍණ බලයක්. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මේක චලනය නොවන නිසා මේක සමතුලිත නිසා මේක y ධන බලයක් මේක y ඍණ බලයක්. එතකොට අපිට ලියන්න පුළුවන් T ඍණ P සමානයි 0යි T සමානයි P. එහෙනම් මෙන්න මෙයාගේ ආතතිය සමානයි P. පැහැදිලිද? right. එතකොට මෙන්න මේ T ගියාගේ සමාන වෙනවා P ට. අපි මෙයාගේ සමතුලිතතාවය ගත්තොත් මෙන්න මෙයාගේ සමතුලිතතාවය ගත්තොත් මට ලියන්න පුළුවන් T ගියාගේ අපි හෙව්වා මෙතන P කියලා. T ගියාගේ P හෙව්වා මේ. දැන් මේකත් මේක x ධන බලයක්. මේක x ධන බලයක්. මේක x ඍණ බලයක්. එහෙනම් මොකද වෙන්නේ? P ධන R ඍණ W සමානයි 0යි. P ධන R ඍණ W සමානයි 0යි. මම මෙතන උක්ත කරගන්නවා R ගියාගේ. P ධන R ඍණ W මේ P සහ R කියන්නේ ධන බල චලනය නොවේදී ධන බල. right. එහෙනම් R සමානයි W ඍණ P. R සමානයි W ඍණ P. එහෙමනම් සාමාන්‍යයෙන් දරුවනේ මිනිසා මගින් නේ පොළොව මගින් මිනිසා මත ඇති කරන්නේ R බලයක්. මෙන්න මේ R බලයට මිනිසා විසින් පොළොව මත ඇති කරන්නේ පොළොව මගින් මිනිසා මත ඇති කරන්නේ R බලයක්. මේ R බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තමයි මේ. මෙන්න මේට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තමයි. ඒ කියන්නේ අගයෙන් සමාන මේ R ගියටම සමාන. හැබැයි R ගියගේ මෙහෙම තියෙනවා නම් දිශාව අනිත් පැත්ත වෙච්ච සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තමයි මිනිසා විසින් පොළොව මත ඇති කරන්නේ. දැන් මිනිහෙක්ව මෙහෙ හිටන මේ කොණ්ඩෙන් අල්ලලා උස්සද්දි මොකද වෙන්නේ? පොළවත් එක්ක ගෑවෙන ප්‍රමාණය අඩු වෙනවානේ. ඒකට පොළවට දැනෙන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවානේ. මෙහෙම උස්සලා ගත්තා. අපි හිතන්නේ කාව හරි වඩා ගන්න යනවා කියලා. මෙහෙම චුට්ට වඩා ගද්දි පුතා මොකද වෙන්නේ? එයා පොළවේ චුට්ට අර කකුල දීලා තියෙන බර අඩු වෙනවානේ. ඒකට පොළොව මත ඇතික් වෙන බලපෑම මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. R ගියගේ සමානයි W ඍණ P. W ඍණ P කියලා උත්තරයක් තියෙනවද? ඔව් W ඍණ P. අපි බලමු මෙන්න මෙහෙම එකක් සංඛ්‍යා දාලා අපි ගානක් හදමු බලන්න. ඔන්න මෙහෙම. අපි ගත්තොත් මෙන්න මෙහෙම පොළවක් තියෙනවා. හරිද? මේකේ මිනිස්සෙක් ඉනවා මිනිසා වෙනුවට දාන සිලින්ඩරයක් ඈ. ඔන්න මේ ඉන්නේ මිනිසා. ඉන්නවා. එතකොට මෙන්න මේ මිනිසා මෙහෙම කම්බියක එල්ලිලා ඉන්නවා. මිනිසාට මෙහෙම පොඩි ඔලුවකුත් දාන්නම්කෝ. ඉන්නවා. මෙහෙම එල්ලලා තියෙනවා. මෙතන අපි එල්ලමු තව බාරයක්. ඔන්න බරක් එල්ලලා තියෙනවා. එතකොට මෙන්න මේ මිනිස්සයා 50 කිලෝග්‍රෑම් මේ වස්තුව 20 කිලෝග්‍රෑම් කියලා. මේක 50 කිලෝග්‍රෑම් මේක 20 කිලෝග්‍රෑම්.
හරි එතකොට මොකද වෙන්නේ මෙන්න මෙයාගේ මේක 50 කිලෝග්‍රෑම් නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා 500යි නිව්ටන් මේක 20යි කිලෝග්‍රෑම් නම් ක්‍රියාත්මක වෙනවා 200යි නිව්ටන් 500යි නිව්ටන් 200යි නිව්ටන් එතකොට මෙයාගේ තියෙන අනිත් බල ගත්තොත් මේක මම t කියලා ගත්තොත් මේක t මේක t නම් මේකත් t දැන් මෙයා පොළවේ ගෑවෙනවා පුතේ මේ මිනිහා පොළවේ ගෑවෙනවා නම් මෙයාගේ ක්‍රියාත්මක වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව R කියලා හරි පොළවේ ගෑවෙද්දී අභිලම්බ ප්‍රතික්‍රියාව R කියලා ක්‍රියාත්මක වෙනවා එතකොට මේ මිනිස්යාගේ මේ ටික තමයි බල ටික මේ දැන් මෙහෙම කප්පියක් කරහා තන්තුවක් ගිහින් මෙහෙම බරක් එල්ලිලා තියෙනවා මේ මිනිස්සයා මේ බර මෙහෙම අල්ලගෙන ඉන්නවා මම මෙතනින් ගලවනවා එතකොට මොකද වෙන්නේ දැන් මේක ගත්තොත් මෙන්න මේ කැලේ සමතුලිතතාව මේක y ධන බලයක් මේක y ඍණ බලයක් එතකොට මොකද වෙන්නේ මට ලියන්න පුළුවන් කොහොමද t ඍණ 200 සමානයි බිඳුවයි t සමානයි 200යි නිව්ටන් එහෙනම් t ගියගේ අපි දන්නවා 200යි දැන් මම මෙතන සමතුලිතතාවය ගත්තොත් මේ t ධන r ඍණ 500 සමානයි බිඳුවයි t ධන r ඍණ 500 සමානයි බිඳුවයි t ගියගේ අපි හෙව්වා මේ මෙතන t ගියගේ අපි හෙව්වා 200යි මේ t ගියගේ අපි හෙව්වා කීයද 200යි එහෙනම් 200 ධන r ඍණ 500 සමානයි බිඳුවයි r 500න් 200ක් කියන්නේ ඍණ 300 සමානයි බිඳුවයි මේක සමතුලිත නම් R සමානයි 300යි නිව්ටන් දරුවනේ මෙයාගේ R නිව්ටන් 300යි එහෙනම් මෙන්න මේ Rට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් තමයි මෙන්න මේ Rට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් තමයි අපිට මිනිසා විසින් කියන්නේ පොළව විසින් මිනිසා මත ඇති කරන්නේ R මේ Rට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ අගයෙන් සමාන. ඒ කියන්නේ R ගගේ 300 නම් අනිත් පැත්තට ඒ කියන්නේ පොළව මත මිනිසා පොළවට රිද්දවනවා මිනිසා විසින් පොළවට ඇති කරනවා නිව්ටන් 300ක බලයක්. දරුවනේ අපි මම හිතනවා ඉතාම හොඳ ගැටලු කිහිපයක් සාකච්ඡා කරා. අපි දැන් මේ ගැටලු ටික ඔබ ප්‍රැක්ටිස් කරලා හොඳට තනියම හදන්න දෙපාර තුන් පාරක් ඊට පස්සේ ඔබ ඊළඟ වීඩියෝ එක බලන්න ගන්න. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එක වෙත යමු.